දැන් තවත් උදාහරණයකින් පටන් ගමු. දැන් මේ උදාහරණය කියන්නේ නියත ප්‍රවේගයකින් සරල රේඛාවක චලනය වන අංශුවක් t සමානයි 0 කාලයේදී ඒ කියන්නේ ඛණ්ඩාංකයක් දීලා තියෙනවා a2 1 ලක්ෂයක් පසුකොට තත්පර 1 බෙදීම 2 කාලයකදී b 9.25 ලක්ෂය පසු කරයි. අංශුවේ ප්‍රවේග දෛශිකය සොයන්න. දැන් මේ a ලක්ෂයයි b ලක්ෂයයි මේ විදිහට තියෙනවා. මේ ඛණ්ඩාංක දීලා තියෙනවා. යම් අක්ෂ දෙකක් අනුබද්ධයෙන්. ඒ කියන්නේ t සමානයි බිඳුව කාලයේ තමයි මේ ලක්ෂය මේ a පසු කරන්නේ. මේ b තියෙන්නේ මෙතන. දැන් අපි හිතමු මේ මූල ලක්ෂය තමයි මේ o. o කියන්නේ මූල ලක්ෂය. අපි දැන් o හා b ත්‍යා කරමු. දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා දැන් මේ a කියන ලක්ෂයේ යම් අක්ෂ දෙකක් අනුබන්ධයෙන් ඛණ්ඩාංක දීලා තියෙනවා. ඒතර මූල ලක්ෂයක් තියෙනවා. මේ මූල ලක්ෂය හර තමයි ox oy කියන අක්ෂ දෙක තියෙන්නේ. එතකොට ඕන වෙනවා OA දෛශිකය. මොකද්ද? OA කියන්නේ O අනුබද්ධයෙන් A වල පිහිටුම් දෛශිකය අපි ලියන්න ඕන. ඒ වගේම O අනුබද්ධයෙන් B වල පිහිටුම් දෛශිකයත් අපි ලියමු. ඒ කියන්නේ OB දෛශිකය. දැන් අපි O හරහා මේ ඛණ්ඩාංක අක්ෂ හැම වෙලෙම ඇඳ ඉන්නේ නැහැ. මෙහෙම x ඛණ්ඩාංකය 2යි y ඛණ්ඩාංකය 1 නම් එතකොට OA දෛශිකය දෙන්නේ 2i. මොකද හැම වෙලෙම මතක තියාගන්න i කියන්නේ OX ඔස්සේ ඒකක දෛශිකය සම්මතයක් හැටියට. 2i ධන 1j. 1j වෙනකොට j. ඒ වගේම OB දෛශිකය එතකොට මොකද්ද? 9i ධන 25j. 25j. දැන් ඔය දෙක දැනගෙන අපි AB දෛශිකය සොයමු. දැන් මෙහෙම ඉස්සෙල්ලා යන්න පුළුවන්. OA ධන AB. OA ධන AB සමානයි OB. ඒතර AB දෛශිකය අපි මේ පැත්තේ තියෙද්දි OA දෛශිකය එහා පැත්තට ගත්තොත් ඒතර AB දෛශිකය සමානයි. AB දෛශිකය මොකට සමාන? OB දෛශිකය ඍණ OA දෛශිකය. දැන් මෙතන OB දෛශිකය මේක ලියන්න පුළුවන්. ඒ කියන්නේ 9i ධන 25j ඍණ OA දෛශිකය කියන්නේ ඍණ මෙතන මේක ඍණ ලකුණෙන් වැඩි කරලා ලියුවා මෙන්න ඍණ 2i ඍණ j. එතකොට AB දෛශික අපිට ලියන්න පුළුවන්. දැන් 9i ඍණ 2i කියන්නේ 7i. 7i 25j ඍණ j කියන්නේ 24 ධන 24ij. දැන් අපි AB වල මාපාංකයේ සෙව්වොත් ඒ කියන්නේ AB දුරනේ එන්නේ. මේ කියන්නේ AB කියන දෛශිකයේ විශාලත්වය එන්නේ. වෙන විදිහකින් කියන්නේ AB දුර. දැන් අපි AB දෛශිකයේ මේ ආකාරයට දීලා තියෙනකොට AB වල මාපාංකය සොයමු. මාපාංකය AB සමාන මොකටද? දැන් දෛශිකයක් මේ දෛශිකය සංරචක ආකාරයට දාලා තියෙනතර එන්නේ වර්ගමූල. අපි කී මේක ඉස්සෙල්ලා ගණන් වලත් ඔකේ දාලා තියෙනවා 7 වර්ගය ධන 24 වර්ගය. ඒතර මේක සමානයි. ඒතර මේක සුළු කරාම ඉන්නේ මූල 625යි. එතන එන්නේ මූල 625 කියන්නේ 25යි. හොඳයි මේව දීලා තියෙන්නේ මීටර වලින්. ඒක මම උපකල්පනය කරන්න මේ එතකොට A සිට B ට දුර එන්නේ 25යි. මීටර 25යි. දැන් මේ අංශුව A සිට B ට යන්නේ නියත ප්‍රවේගයක් වුණාම නියත වේගයක් තියෙන්නේ. එතකොට නියත වේගයක් නම් තියෙන්නේ මේක යන දුර මොකද්ද? මේක තත්පර භාගයක් එක බෙදීම දෙක කාලයකදී තමයි A සිට B ට යන්නේ. එතකොට වේගය එන්නේ මෙතන දුර බෙදීම කාලය. දුර කියේ
වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට දුර වෙන්නේ 25යි. කාලය තත්පර වලින් 1 බෙදීම 2. ඒ කියන්නේ උඩට ගියාම 50යි. එතකොට ms ඍණ 1 තත්පරයට මීටර. දැන් මෙතන හොයන්න තියෙන අංශුවේ ප්‍රවේග දෛශිකය. අපි හිතමු ප්‍රවේග දෛශිකයේ v කියලා. අපි මෙතෙක් කළේ මොකද්ද? මේ අංශුවේ ප්‍රවේගයේ විශාලත්වය හෙව්වා. විශාලත්වය 50යි. ඒක තමයි දැන් අන්තිමට කරේ. එතකොට මේ ප්‍රවේග දෛශිකය ලියන්න නම් මොකද්ද කරන්න ඕන? අපි මීට කලින් ලියලා තිනවා ප්‍රවේග දෛශිකය සමානයි ප්‍රවේගයේ විශාලත්වය වැඩි කිරීම එම දිශාවට තියෙන ඒකක දෛශිකය. එතකොට මේ අංශුවේ ප්‍රවේගයක් තියෙන්නේ a සිට b අතර. මොකද මේක යන්නේ a සිට b අතට. එතකොට දැන් අපිට ඊළඟට හොයන්න තියෙන්නේ මේකේ මේ දිශාවට තියෙන ඒකක දෛශිකය. a සිට b ab දිශාවට තියෙන ඒකක දෛශිකය අපි සොයන්න තියෙන්නේ. එතකොට අපි ab දෛශිකය ඉස්සෙල්ලා සෙව්වා. මොකද්ද ඒක නැවත ලියමු. ab දෛශිකය සමානයි 7i ධන 24j. දැන් අපි මේක කලින් ඉගෙන තියෙනවා. දැන් දෛශිකයක් තියෙනවා. මේ වගේ සංරචක ඇසුරෙන් දීලා තියෙනවා. එතකොට මේ AB ඔස්සේ ඒකක දෛශිකය වන්නේ මොකද්ද? එතකොට මේ AB ඔස්සේ ඒකක දෛශිකය සමානයි AB දෛශිකයේ බෙදීම මාපාංක AB. එතකොට මාපාංක AB කියන්නේ අපි දැන් හොයාගෙන තියෙන AB දිග. A සිට B ට තියෙන දුර. එතකොට දැන් මේකට යොදනවා. එතකොට AB දුර වෙන්නේ දීලා තියෙන අපි හොයාගත්ත 25යි. එතකොට දැන් මේ ටික තමයි A සිට AB ඔස්සේ ඇති ඒකක දෛශිකය. ඒ කියන්නේ මේ ප්‍රවේගය ඔස්සේ තියෙන ඒකක දෛශිකය. එතකොට අපි මේකට මෙන්න මේ අපි මෙතෙන්ට අපි මේ ඉතලයක් එතන දාන්නම්. අපි ඒකට තමයි යොදන්නේ. V සමානයි ප්‍රවේගයේ විශාලත්වය වැඩි කිරීමේ දිශට AB දිශට ඒකක දෛශිකය. එතකොට ප්‍රවේගයේ විශාලත්වය මොකද්ද? ප්‍රවේගයේ විශාලත්වය කියන්නේ වේගය. අපි හොයාගත්ත 50යි. එතකොට ප්‍රවේගයේ දිශාවට තියෙන ඒකක දෛශිකයන් මේකමයි. එතකොට මේක වැඩි කරනවා. මේ වරහත් දාමු 7i ධන 24j බෙදීම මෙයාට දෙන්නේ 25. එතකොට 25 ඒව කීයක් යනවා මේකට 2යි. එතකොට මේක සුළු කරාම එන්නේ මේක සමානයි 14i ධන 48j. එතකොට මේ අපි කරන්නේ දෛශික බීජ ගණිතය. ඒ කියන්නේ දැන් අපි ඊට කලින් හෙව්ව දෛශික වලදී එකතුව අඩු කිරීම දෛශිකයක් අදිශයකින් ಗುಣ කිරීම ඒවා කරලා තියෙනවා. ඒ වගේ දැන් අපි ඊළඟට යන දෛශික දෙකක ගුණිතය. එතකොට දෛශික දෙක ගුණිත දෙවර්ගයක් තියෙනවා. එකක් තමයි අදිශ ගුණිතය. ඒක එකක්. අනිත් එක දෙවෙනි එක දෛශික ගුණිත. එතකොට මේ අදිශ ගුණිතයෙන් ලැබෙන ප්‍රතිඵලය අදිශයක්. අදිශ දැන් දෛශික දෙක අදිශ ගුණිතයෙන් ලැබෙන්නේ අදිශයක්. මේ දෛශික ගුණිතයෙන් ලැබෙන්නේ දෛශිකයක්. නමුත් මෙන්න මේක මේ දෛශික ගුණිතය කියන එක අපේ නිර්දේශයට අවශ්‍ය නැහැ. ඒක නිසා ඒක ඇතැරලා අපි අදිශ ගුණිතය විතරක් කරමු. ඒ වගේම මෙන්න මේකත් දැනගන්න අදිශ ගුණිතයට කියනවා තිත් ගුණිතය කියලා. තිත්. දෛශික ගුණිතයට කියනවා කතර ගුණිතය. එතකොට දැන් A හා B කියලා දෛශික දෙකක් තියෙනවා. මේ දෙක අදිශ ගුණිතය අපි මෙහෙම ලියන්නේ A තිත B. මේ තිත හොඳට පැහැදිලිව තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් බීජ ගණිතයේදී වැඩි කරන එක කතරෙත් දානවා. නිකම්ම A දාලා වරහණක් දාලා B ඒව මෙතන දාන්න බෑ. මෙතන මේක තිත් ගුණිතය A තිත B. කතර ගුණිතය ගැන අමතක කරන්න පුළුවන් දැනට. දැන් මේ අදිශ ගුණිතය අර්ථ දක්වන්න ඉස්සෙල්ලා අපි දෛශික දෙකක් අතර කෝණය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. අපි ගමු දැන් A හා B කියන දෛශික දෙකක්. ඒ දෛශික දෙක මේ වගේ වෙන තැනක තියෙන අවකාශයේ ඕනම තැනක තියෙන්න පුළුවන්. අපි ඒවා
AB A හා B කියලා ගමු. අරගෙන Aට සමාන දෛශිකයක් O කියන ලක්ෂයේ අපි නිරූපණය කරමු. A. ඒ වගේම B කියන ලක්ෂයේ B දෛශිකය O ලක්ෂයේම Bට සමාන දෛශිකයක් මේ සරල රේඛා ඛණ්ඩයෙන් උන් දක්වලා තියෙනවා. දැක්කුවාම මෙතන මේ අතර මෙහෙම කෝණයක් තියෙනවා. මේක θ කියලා ගමු. දැන් මේ මුලින්ම මේ දෛශික දෙක අවකාශයේ A කියලා මෙහෙම තැනක තියෙනවා B කියලා තැනක තියෙනවා. අපි මේ Aට සමාන එකක් මේ O කියන ලක්ෂයේ Aට සමාන දෛශිකයක් අපි දන්නවා නිරූපණය කරන්න පුළුවන් විදියනේ සමාන දෛශිකයක් මේකට. ඒ වගේ Bට සමාන දෛශිකයක් O වල නිරූපණය කරා. දැන් මේ අතර මෙහෙම θ කියලා කෝණයක් අපි දාමු. දැන් මේව දැම්මම මේක θ නම් මේ විට θ වැඩි හෝ සමානයි 0 හා අඩු හෝ සමානයි y වන පරිදි OA වල දිශාවයි මෙතන අපි A කියලා දාමු මේ ලක්ෂය මේක A අනිත් එක මේක B මෙන්න මෙහෙම වන පරිදි OA දිශාවයි OB දිශාව අතර කෝණයට අපි කියනවා මේ දෛශික අතර කෝණය කියලා. ඒතර කෝණය මෙන්න මේ විදියට තියෙන්න ඕන. බිඳුවට වැඩි හෝ සමානයි π වලට අඩු හෝ සමානයි. මේකෙන් කියන්නේ දැන් මේ කෝණය A හා B මෙහෙම තියෙද්දි මෙන්න මේ වගේ කෝණයක් ගන්න බෑ θ කියලා. මෙතන මොකද π වලට වඩා විශාල කෝණයක් මේක. ඒක බෑ. දැන් අපි මේ අදිශ ගුණිතය අර දක්වමු. අපි තුමු A හා B කියන දෛශික දෙකක් θ කියන්නේ ඒවා අතර කෝණය. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා මේ අදිශ ගුණිතයට අපි කියන තිජ්ජුනිතය කියලා. ඒක අපි ලියන්නේ A තිත B. එතකොට A තිත B කියන එක අර්ථ දක්වලා තියෙන්නේ මෙහෙමයි. A තිත B සමානයි. දැන් මේ දෛශිකයක් ඒක විශාලත්වය ගන්නවා මාපාංකයේ A මාපාංකයේ B. දැන් මේ දෙකම ගත්තොත් මේකයි දෙකම අදිශයක් තාවම. වැඩි කිරීම cos θ. මෙන්න මේකට කියනවා A තිත B කියලා. ඒ කියන්නේ A හා B අතර අදිශ ගුණිතය. දැන් මාපාංකයේ B cos θ යන තුනම වෙන වෙනම ගත්තොත් අදිශ. ඒතර අදිශ තුනක ගුණිත මේ ගුණ කරාම එන්නේ මේක අදිශයක්මයි. දැන් අපි බලමු පහත දැක්කන එක අවස්ථාවල A තිත B සමාන වෙන්නේ කුමකටද කියලා. එකක් තමයි A හා B එකිනෙකට ලම්බ කරනවා. දැන් A දෛශිකයයි B දෛශිකය අතර කෝණය θ නම් A තිත B දීලා තියෙන මේකෙන්. එතකොට දැන් මෙතන වෙන්නේ මොකද්ද? මේ දෙක එකිනෙකට ලම්බ කරනම් θ සමානයි 90 නේ. එන්න π බෙදීම දෙක. එතකොට මොකද්ද වෙන්නේ? මේ θ 90 අංශක 90 වෙනකොට cos θ බිඳුවයි නේ. එතන මේක බිඳුව වෙනකොට A තිත B බිඳුවයි. එම නිසා A තිත B සමානයි 0. අදිශයක්. එතකොට දීලා තියෙන දෛශික දෙක එකිනෙකට ලම්බ කරනම් A තිත B 0යි. එතකොට මේක විලෝමයක් හරි දෙන්නත් දෛශික දෙකක් දීලා තියෙනම් A තිත B 0 නම් මේ දෛශික දෙක එකිනෙකට ලම්බ කරයි. ඊළඟට බලමු වෙන තවත් අවස්ථාවක් A හා B සමාන්තර නම් හා එකම අතට. මෙහෙම එකම අතට නම්. මොකද දැන් සමාන්තර වෙන්න පුළුවන් මෙහෙම දැන් මෙහෙම තිබිලා B මේ අතට තිබුණා සමාන්තරයි. ඒ වගේම B ප්‍රතිවිරුද්ධ අතර මෙහෙම තිබුණත් මේ වගේ සමාන්තර වෙන්නත් පුළුවන්. නමුත් දැන් අපි දැන් බලන්නේ මේ A හා B එකම අතට මේ අවස්ථාව. එතකොට මෙවිට මෙහෙම වුණාම දෛශික අතර කෝණය මොකද්ද? සමානයි 0. දැන් මේක ප්‍රතිවිරුද්ධ අතට වුණා නම් දෛශික දෙක අතර කෝණය කීය π. රේඩියන් π. එතකොට දැන් මේක අරන් අපි මේක පෙන්වන්න හදන්නේ. දැන් θ කෝණයක් ආනතව තියෙනනම් දෛශික මෙහෙමයි ලියන්නේ. A තිත B මාපාංකයේ B cos θ. එතකොට මෙතන θ බිඳුව 0 නේ. එතකොට cos බිඳුව කියන්නේ කීයේ? cos බිඳුව කියන්නේ 1යි. එතකොට A තිත B වන්නේ මේක. මාපාංකයේ B. අපි සාමාන්‍යයෙන් මේ දෛශිකයක් A දෛශිකය කියලා තියෙනවා නම් ඒකේ මාපාංකය අපි නිකන් A කියලා දානවා. එතකොට මේක දාන්න පුළුවන් A. මේක අදිශයක්. එතකොට ඒ කියන්නේ A වල විශාලත්වය වැඩි කිරීම B.
ඊළඟට බලමු A හා B දෛශික සමාන්තර වෙලා ප්‍රතිවිරුද්ධ අවස්ථාවේ. අපි ඒක පෙන්වන්න සටහනෙන් අඳිමු. ඒතර දැන් මෙහෙම තියනවා කියන්නේ දැන් O ලක්ෂයක මේ A ඇඳා ඒ වගේම B ට සමාන එකක් ඕලම ඇඳනම් මේ කෝණය කීයේ π. එතකොට T ට සමානයි π. එතකොට මොකද්ද A තිත B? මාපාංකයේ B cos π කියන්නේ අංශකෝල නේ 180. cos 180 කියන්නේ ඍණ 1යි නේ. මේක වැඩි කිරීම ඍණ 1. එතකොට එන්නේ කීයේ? ඍණ මාපාංකයේ B. එතකොට එනවා ඍණ මේක A කියලා දාමු. ඍණ AB. දැන් අපි කාටීසියන් තලයේ අඳිමු. ඒක තියෙනවා OX OY අක්ෂ දෙක. එතකොට සම්මතයක් හැටියට OX ඔස්සේ එකක දෛශිකයේ J, OY ඔස්සේ එකක දෛශිකයේ OX ඔස්සේ එකක දෛශිකයේ I, OY ඔස්සේ එකක දෛශිකයේ J කියලා අපි ගන්නෙ. එතකොට අපිට දැන් බොහෝ විට එනවා මේ අපි ගණන් හදනකොට I තිත J. I තිත J. වන්නේ මොකද්ද? දැන් අපි දන්නවා I සහ I කියන්නේ ඒකක දෛශිකය කියන්නේ දෛශිකයක්. J කියන්නේ දෛශිකයක්. ඒ අතර කෝණය කීයේ 90යි. එතකොට I තිත J වෙන්නේ කීයේ? එතකොට cos 90 නේ එන්නේ. එතකොට එන්නේ මහාපාංකයේ I මහාපාංකයේ J cos 90. cos 90 ශූන්‍ය නිසා මේක ශූන්‍යයි. I තිත J ශූන්‍යයි. තවත් දැනගන්න ඕන එක තමයි I තිත I. අපිට සුළු කිරීමේදී මේ වගේ එකක් එන්න පුළුවන් දෛශිකවල. I තිත I උනා මොකද එන්නේ එතකොට? මේක සමානයි මාපාංකයේ I. මාපාංකයේ I එන්නේ මාපාංකයේ I. ඒතර මේ අතර කෝණය මොකද? ශූන්‍යයි නේ. ඒතර cos බිඳුව. ඒතර cos බිඳුව නම් 1යි නේ. ඒතර මේක සමානනේ මොකටද? මාපාංකයේ I කියන්නේ 1යි. 1 වැඩි කිරීම 1 වැඩි කිරීම 1. ඒතර මේක සමානයි 1යි. ඒ වගේම J තිත J එන තැනක් තිබුණොත් ඒකත් එන්නේ මොකද්ද? මාපාංකයේ J. දැන් මේ ඔක්කොම මේ කතර මොකද්ද? අදිශ ගුණිතය අර්ථ දැක්වීම. එහෙනම් තිජ් ගුණිතය අර්ථ දැක්වීමෙන් අපි මේ ටික කරා. මේක සමානයි මාපාංකයේ J cos බිඳුව. අංශකෝල නම් බිඳුව. එතකොට එන්නේ මේක 1යි මේක 1යි මෙතන 1යි. එතකොට එන්නේ 1 වැඩි කිරීම 1 වැඩි කිරීම 1. එතකොට මේක සමානයි 1යි. ඕක දැනගන්න සුළු කිරීම. තවත් මේ වයිදී සත්‍ය වෙන දෙයක් මම මේ කියන්නම්. A තිත B කියන්නේ මහාපාංකයේ B cos θ. ඒතර මහාපාංකයේ තදිශා මේ මහාපාංකයේ B තදිශා cos θ තදිශා. මේක ලකුණක් මොකක් නැහැ. ඒතර අපි බලමු B තිතේ මොකද්ද කියලා. B තිතේ මේ විදිහටම දැන් මේ B තිතේ ඒ කියන්නේ මහාපාංකයේ B මහාපාංකයේ A cos θ. එතකොට මෙතන මේ අදිශ තුනේ ගුණිතයමයි කිසිදු වෙනසක් නැහැ. මේක B මේ ඔක්කොම අදිශ වෙන තාක් මේක මොන අනුපිළිවෙලට ගුණ කරත් සමානයි. එතකොට A තිත B සමානයි B තිතේ. දෛශික පිළිබඳව තිජ්ජුනිතේ දැනගන්න ඕනේ ටික. දැන් A B C කියන්නේ දෛශික තුනක් වෙලා මම ලිව්වා A තිත B ධන C. B හා C ඒ දෙක වරහන් ඇතුළේ තියෙන්නේ. එතකොට මේක දෛශික සුළු කිරීමේදී මේක මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. A තිත B. A තිත B ධන A තිත C. ඒතර තිජ්ජුනිතේදීත් මෙන්න මේ න්‍යාය සත්‍ය වෙනවා. දැන් මම මේක උදාහරණයක් හැටියට දෙන්නේ. නමුත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය දිගට මතක තියාගන්න. දැන් මෙතන A කියන දෛශිකයේ මේ සංරචක අසුරෙන් දීලා තියෙනවා. මේ IJ කියන්නේ OX OY කියන khණ්ඩාංක අක්ෂ දෙක ඔස්සේ එකක දෛශිකය. එහෙමයි. ඒතර B කියන දෛශිකයත්
ඒ විදිහටම දීලා තියෙනවා. B කියන්නේ B1යි. B1 කියන්නේ අදිශයක්, B2 කියන්නේ අදිශයක්. එතකොට B සමානයි B1I ධන B2J වේ. A හා B වල අදිශ ගුණිතය සොයන්න. ඒ කියන්නේ A තිත B අපි සොයන්න. එතකොට දැන් A තිත B අපිට මෙහෙම ලියන්න පුළුවන්. A කියන්නේ මේක. ඒ වෙනුවට එතන දාන තිත B කියන්නේ මෙතන දීලා තියෙන එක. ඔය විදිහට ලියන්න පුළුවන්. අරගෙන දැන් අපිට මේක මෙහෙම කරන්න පුළුවන්. දැන් මේකෙන් අපි මෙහෙම වරහණක් තියෙන බීජීය බීජ ගණිතයේදී මේ වගේ වරහණක් තියෙනවා. තවත් වරහණක් තියෙනවා. ඒතර අපි කරන්නේ මොකද්ද? මේකෙන් ඉස්සෙල්ලා මේක වැඩි කරනවා. මේකෙන් මේක වැඩි කරනවා. ඒ ආකාරයට පුළුවන්. එතකොට එන්නේ A1 දැන් මෙතන A1යි වැඩි කිරීම B1යි නැතුව A1යි B1 අදිශ නිසා A1 B1 අපි ඉස්සෙල්ලා ගුණ කරනවා. ගුණ කළා මෙතන I තිතයි. මොකද මෙතන දෛශිකද ගන්නේ. ඒකේ දැන් ඒ I සහ I වල තිජ්ජුනිතය. ධන දැන් මේකේ තිජ්ජුනිතය ගන්න. A1 B2 I තිත J. I තිත J. ඊළඟට ධන දැන් මේකේ තිජ්ජුනිතය. ඒතර A2 B1 A2 B1 J තිතයි. J තිතයි. ඊළඟට A2 B2 ධන A2 B2 මොකද්ද? A2යි B2යි අදිශ දෙක වැඩි කරනවා J තිත J. එතන නිකම් වැඩි කිරීමක් නෙවෙයි. දෛශික දෙකක් මේ දෙකේ තිජ්ජුනිතය. හරි. එතකොට දැන් අපි ලියමු අපි මේ ඉගෙන ගත්ත හැම එකම ඕන වෙන්නේ මෙතෙන්දි මේ සුළු කිරීමෙන්. දැන් අපි කිව්වනේ මම මේ I තිතයි කියන්නේ මොකද්ද? ඒ අතර කෝණයේ බිඳුව නිසා I තිතයි එන්නේ එකයි නේ. මම කිව්වා I තිතයි එකයි. J තිත එකයි. එතකොට දැන් මේක ලියන්න පුළුවන් A1 B1. අපිට ඒක කෙලිම යොදන්න පුළුවන් අර එතන ඉගෙන ගත්ත එක. I තිතයි කියන්නේ එකයි. ධන මෙතන මොකක්ද දෙන්නේ? A1 B2 I තිත J බිඳුවයි. මොකද A අතරේ I සහ J අතර කෝණය අංශක 90යි. ඒකට තිජුනිත ගන්නකොට cos 90 වෙනෝනේ. එතන බිඳුවයි. මේක දාමු වැඩි කිරීම ශූන්‍ය. එතන මේක බිඳුව වෙනවා. ධන දැන් මම කිව්වනේ මේ තිජුනිතදී A තිත B ම සමානයි. අනෝ මතක තියාගන්න. A තිත B තිත මොන අනුපිළිවෙලුවන් මේකයි සමානයි. එහෙමනම් දැන් මෙතන J තිතයි. J තිතයි කියන එකම I තිත J වලටම සමානයි. හරි. එතකොට දැන් මේක ලියන්න පුළුවන් A2 B1 අපි ඉස්සෙල්ලා වැඩි කරනවා. A2 B1 අදිශ දෙක. J තිතයි. එතකොට J තිතයි I තිත J කිව්වත් ඒකත් බිඳුව වෙනවනේ. මොකද ඒ අතර කෝණය 90යි. ධන මෙතන එන්නේ මොකද්ද? A2 B2 J තිත J. මේ දෙකේම එකම දිශාවට තියෙන්නේ මේ අතර කෝණය බිඳුවයි. ඒතර මේක එක වෙනවා. හරි. ඒතර මෙතන එකයි. මේකේ තවරනේ A2 B2 විතරයි. මේකත් ශූන්‍ය වෙනවා මේකත් ශූන්‍ය වෙනවා. ඒතර මේක එන්නේ මොකද්ද අන්තිමට? A1 B1 ධන A2 B2 A2 B2. ඒතර මේක උත්තරේ ලියපු උත්තරේ ආවෙක හරිද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේක මතක තියාගන්න. දැන් මෙතෙන්දි A1යි මේ I එකේ මෙතන I දෛශිකයේ මේ දෙක මේ අදිශ දෙක ගුණ කරනවා. A1 B1 හරි. මේකේ J තියෙන මෙතනනේ A2යි B2. ධන A2 B2. දැන් අපි තිජ්ජුනිතෙන් උදාහරණයක් කරමු. දැන් මෙතන A හා B කියන දෛශික දීලා තියෙනවා මේ සංරචක ඇසුරෙන්. සංරචක තමයි A1යි A2J. ඒ වගේම B වල සංරචක දීලා තියෙනවා. එහෙම දීලා තියෙන එක තිජ්ජුනිතය අපි සොයන්න. එහෙම නැත්නම් අදිශ ගුණිතය. දැන් අපිට A තිත B ලියන්න පුළුවන් මෙහෙම. A කියන එකට මේක දානවා. මේ දීලා තියෙන එක. ඒ කියන්නේ A1යි ධන A2J. වරහණක් දාන්න මේක තිත
B1යි ධන B2J. දැන් සාමාන්‍ය බීජ ගණිතයේදී වගේ මේක පුළුවන් A1යි වලින් B1යි වල තිජ්ජුනිත ගන්න. මේ කියන්නේ A1යි තිත B1යි. එතකොට ඒකේ තිජ්ජුනිත ගන්නකොට දැන් A1යි B1යි කියන්නේ අදිශ නිසා අපි නිකන් A1යි B1යි ගුණ කරන්න පුළුවන්. ඊළඟට I තිතයි. එතන දෛශික දෙක නිසා එතන නිකන් වැඩි කිරීම නෙවෙයි තිජ්ජුනිත. තිත. ඊළඟට ධන. දැන් අපි කරන්නේ මේකෙන් මේක තිජ්ජුනිතය ධන මේකෙන් මේක තිජ්ජුනිතය. එතකොට එන්නේ 1 B2. 1 B2 1 B2 I තිත J. I තිත J. හරිනේ? මේකෙන් මේක ගත්තම 1 B2 I තිත J. ධන ඊළඟට එන්නේ A2J මේකේ තිජ්ජුනිත ගන්නවා. ඒ කියන්නේ A2B1 A2B1 J තිතයි ධන මේකේ තිජ්ජුනිත. ඊළඟට A2B2 J තිත J. දැන් මෙතෙන්දි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත දේවල් අපිට මෙතෙන්දි යොදා ගන්න වෙනවා. දැන් අපි ඊට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා I තිතයි කියන්නේ එකයි. ඒ වගේම I තිත J කියන්නේ I තිත J ඒ බිඳුවයි. මොකද I හා J අතර කෝණය 90 වෙනකොට තිජ්ජුනිතය ගත්තම බිඳුවයි. ඊළඟට J තිතයි බිඳුවයි. මොකද J සහ I එකිනෙකට අංශක 90ක් ආනතව තියෙන්නේ මේ J සහ I. මේකත් බිඳුවයි. ඊළඟට J තිත J කියන්නේ 1යි. ඒතර මේකෙන් සමහර ඒවා ශූන්‍ය වෙන නිසා මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද? A තිත B නැවතිලා එනවා. A තිත B සමාන 1B1. 1B1. මේක නම් 1 වෙනවා. මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි. ඒතර ඉතුරු වෙනවා මේක. ධන A2B2. A2B2 J තිත J කියන්නේ 1යි. එතන 1 ඔච්චරයි ඉතුරු වෙන්නේ. ඒතර දැන් මේක අපි මතක තියාගන්න මෙහෙම. දැන් ලියනකොට තිජ්ජුනිතය ගන්නකොට මේ විදිහට ලියන්න. වෙන්නේ මොකද්ද මේකේ? A සහ B මේ ආකාර දෙකට දීලා තියෙනවා. මෙතන ඉතුරු වෙන්නේ මේ I එක තියෙන සංගුණකයයි ඒ I එක තියෙන සංගුණකයයි වැඩි කරනවා. A1 B1. ඊළඟට J එකක දශයත් එක්ක තියෙන මේ සංගුණකය A2යි ඒ අදිශයයි මෙතන අදිශය වැඩි කරනවා. ධන A2 B2. දැන් A හා B කියලා දෛශික දෙකක් තියෙනවා. ඒ අතර කෝණය θ නම් මේ කෝණය අපි හොයන්න. කෝණය අපි ප්‍රකාශ කරන්න ඕන. අපි ඒක මොකද්ද කියලා බලමු. දැන් මෙතන මෙහෙම දෛශික දෙකක් දීලා තියෙනවා. අපිට ලියන්න පුළුවන් A තිත B. A තිත B කියන්නේ මාපාංකයේ B cos θ. එතකොට මේකෙන් cos θ සමාන මොකටද? cos θ සමානයි A තිත B බෙදීම මාපාංකයේ B. මේක එක පැත්තක තියදී මේක අනිත් පැත්තට ගත්තා. ඒතර මේක ලියන්න පුළුවන්. අපි හිතමු දැන් මේ A හා B කියන දෛශික දෙක මේ වගේ සංරචක ආකාරයට දීලා තියෙයි කියලා. අපි හිතමු A කියන්නේ A1යි ධන A2යි. ඒ වගේම B සමානයි B1යි ධන B2J. මොනවද මේ B A1යි A2යි කියන අර XY වගේනේ අදිශ. ඒතර මේ තියෙන්නේ OX OY ඔස්සේ සංරචක වලට කඩලා මේ ලියලා තියෙන්නේ. ඒ වගේම B කියන්නේ B1 I ධන B2J. ඒතර B1 කියන්නේ තදිශය B2 කියන්නේ තදිශය. මේ IJ කියන්නේ ඒකක දෛශික. දැන් අපි ඉස්සෙල්ලා මේක කලින් ගන්නනේදී මේ A තිත B හෙව්වා. මේකම තමයි අපි නැවත බලමු මේක ලියමු. ඒතර
A කියන්නේ මේක තිත B කියන්නේ B1 ධන B2 J. එතකොට මේක හෙව්වම අපිට ආයෙ මොකද්ද? A1 B1 මෙතන ඉතුරු උනේ A1 B1 ධන A2 B2 A2 B2. එතකොට දැන් මෙතන cos θ කියන්නේ අපි මං ඉස්සෙල්ලුවේ A තිත B බෙදීම මාපාංකයේ B. එතකොට A තිත B දැන් මේ දෛශික මේ ආකාරයට දීලා තියෙනකොට A තිත B ආයේ මෙන්න මේක. එතකොට අපි දැන් cos θ ලියමු මෙහෙම. cos θ සමානයි A1 B1 ධන A2 B2 බෙදීම මාපාංකයේ B. දැන් මෙන්න මේකත් වැදගත් එකක්. දැන් මේ දෛශික දෙක එකිනෙකට ලම්බක නම් මොකද්ද වෙන්නේ? ලම්බක නම් මේ cos θ ශූන්‍යයි නේ. ඒකට මොකද්ද වෙන්නේ? දැන් මේක ශූන්‍ය වෙනවා කියන්නේ මේක නම් cos θ සමානයි ශූන්‍ය. එතකොට වෙන්නේ මොකද්ද? A1 B1 ධන A2 B2 සමානයි බිඳුවයි. දැන් මෙහෙම සුළු කරලා ආවා නම් cos θ මේක එකිනෙකට ලම්බක නම් මෙන්න මේක බිඳුව වෙනවා. දැන් මෙහෙම වෙලාවක මේක විලෝමයක් සත්‍යයි. ඒ කියන්නේ මෙන්න මේ උඩ තියෙන මේක බිඳුව වෙනවා නම් මොකද්ද වෙන්න ඕන? උඩ තියෙනක බිඳුව වෙනවා නම් cos θ බිඳුවයි. ඒ කියන්නේ A හා B එකිනෙකට දෛශික එකිනෙකට ලම්බකයි. දැන් අපි තව උදාහරණ කිහිපයක් කරලා මේ වීඩියෝ එක අවසන් කරමු. මේ කියන්නේ ABCD යන ඕනෑම සමාන්තරාශ්‍රයක් නම් AC හා BD මගින් නිරූපණය වන දෛශික දෙකෙහි අදිශ ගුණිතය සොයන්න. මේ මගින් රොම්බසයක විකර්ණ එකිනෙකට ලම්බක බව පෝහණය කරන්න. මේ ABCD දැන් සමාන්තරාශ්‍රය. ABCD මම AC හා BD ආකරා. එතකොට අපිට කරන් තියෙන මුලින්ම AC හා BD මගින් නිරූපණය වන දෛශික දෙකෙහි අදිශ ගුණිතය සොයන්න. ඒ කියන්නේ AC තිතේ BD වෙන්න බලමු. දැන් AC දෛශිකය සමානයි AB ධන BC. AB දෛශිකය ධන BC. දැන් BD දෛශිකය මොකටද සමානයි? BD දෛශිකය සමානයි BA ධන AD. එතකොට දැන් AC තිත BD මෙහෙම ලියන්න පුළුවන්. AC වෙනුවට AB ධන BC. තිත මේකට BA ධන AD. එතකොට ඉස්සෙල්ලා අපි මේකේ තිජ්ජුනිත ගන්නවා. එතකොට එන්නේ මොකද්ද? AB වැඩි කිරීම නෙවෙයි AB තිත BA. ඊළඟට මේකේ ගත්තා. ඊළඟට මේකේ ගන්නවා. ධන AB තිත AD ධන ඊට පස්සේ BC තිත BA. BC තිත BA. BC තිත BA ඊළඟට BC තිත AD ධන BC තිත AD. නමුත් දැන් BC දෛශිකය සමාන AD වලටනේ. BC දෛශිකය සමානයි AD. දැන් නමුත් මේක හා BA දෛශිකය සමානයි ඔකට ඍණ AB. දැන් BA දෛශිකය සමානයි ඍණ AB. එතකොට අපි මේක නැවත ලියමු. එතකොට මේක සමානයි AB තිත BA AB තිත BA ධන AB තිත මෙතන AB තිත AD එහෙම ලියමු. AB තිත AD. දැන් මෙතන BC කියන්නේ AD. අපි දැන් ඒක AD කියලා ලියමු. BC කියන්නේ AD. මෙතන අපි ලියලා තිනවා. ඒ වගේම BC
තිත B. ඔව්. එතකොට BA කියන එක අපි දානවා ඍණ AB නේ. මෙතන ඍණ දාලා මෙතන AB. මෙතන AD ඍණ AD තිත AB. ධන BC තිත AD. ධන මේක හැම ලිව්වා. BC තිත AD. එතකොට දැන් මෙතන තියෙනවා AB තිත AD තියෙනවා. මෙතන AD තිත AB. එතකොට මේ AD තිත AB කියන්නේ AB තිත AD වලටම සමානයි. අපි ඉස්සෙල්ලා ප්‍රතිජ්ජුන්තය කරනකොට ඒක කිව්වා. A තිත B කියන්නේ B තිත Aමයි. එතකොට මේකයි කැපිලා යනවා. එතකොට මේක ලියන්න පුළුවන්. දැන් මෙතන BA කියන්නේ ඍණ AB. එතකොට මෙතන ඍණ දාලා AB තිත AB කියලා දාන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපි ලියලා තියෙනවා BC සමාන AD කියලා. එතකොට මේ AD වෙනුවට අපිට දාන්න පුළුවන් BC. එතකොට ධන BC තිත BC. අපි දැන් මේක ඉස්සෙල්ලා ගමු. මෙතන BC තිත BC. එතකොට BC අතර කෝණය බිඳුවයි. එතකොට මේකේ එන්නේ cos බිඳුව කියන්නේ 1යි. එතකොට එන්නේ මේකේ මොකද්ද මාපාංකය BC. මේක ඉස්සෙල්ලා මාපාංකය BC වැඩි කිරීම මාපාංකය BC වර්ගය. ඍණ මෙතනනේ මේකත් එන්නේ AB වල මාපාංකය වැඩි කිරීම AB වල මාපාංකය. ඒක වර්ගය. එතකොට දැන් BC දැශියක් කියලා දීලා තියෙනවා මේකේ මහපාංකය වන්නේ BC දිගනේ. ඒතර BC දිගේ වර්ගය. ඒතර අපි දාන්න පුළුවන් BC දිග දාලා වර්ගය. ඍණ ඒ වගේම AB දිගේ වර්ගය. ඔච්චරයි මේකේ මේ තිජ්ජුනිතේ. ඒතර දැන් මේක රොම්බස් යන මේකෙන් අපෝහණය කරන්න කියලා තියෙනවා විකර්ණ එකිනෙකට ලම්බකේ කියලා. දැන් මේක රොම්බස් යන මොකද්ද වෙන්නේ? AB දිගයි BC දිගයි සමානයි. දිගවල්. ඒතර අපිට ලියන්න පුළුවන් මේ රොම්බස් යන AB කියන්නේ දිග. දැයිසික නෙවෙයි AB දිග සමානයි BC. එහෙම වුණොත් දැන් මේ BC වර්ගය වෙනුවට අපිට ලියන්න පුළුවන් AB වර්ගය. එතකොට AB වර්ගය ඍණ AB වර්ගය කියන්නේ මොකද්ද? AC තිත BD බිඳුව. එවිට AC තිත BD සමානයි 0. එතකොට දැන් මේ AC දෛශිකයයි BD දෛශිකයේ තිජ්ජුන්තේ 0 වෙන්නේ මොකක් වුණත් මේ අතර කෝණය අංශක 90 වුණා. එම නිසා AC හා BD ලම්බ කරනවා. කිනෙකට. දැන් මේ PQRS ලක්ෂ 4 මේ විදිහට. එතකොට දැන් මේ දීලා තියෙන්නේ OXOY කණ්ඩාංක අක්ෂ දෙක අනුපදයෙන් කණ්ඩාංක දීලා තියෙන්නේ. දැන් මම SR යා කරා. ඒ වගේම QP යා. දැන් මේකේ මූල ලක්ෂය දැන් O කියලා හිතමු. දැන් මේ ලක්ෂය මූලය හරහා තමයි OXOY අක්ෂ දෙක යන්නේ. දැන් අපිට ලියන්න පුළුවන් OP ධන PQ OP ධන PQ සමානයි මොකද්ද OP ධන PQ කියන්නේ OQ. එතකොට මේකෙන් අපි PQ ලියමු. PQ මොකද්ද? PQ සමානයි OQ ඍණ OP. PQ දෛශිකය මොකට සමාන? OQ ඍණ OP. OQ අපිට ලියන්න පුළුවන් මෙහෙම. දැන් Q වල කණ්ඩාංක මේ විදිහට දීලා තියෙනනම් ඕක දැනට මේව මතක තියාගන්න. OQ කියන්නේ මෙතන දෙකනේ x කණ්ඩාංකය. ඒතර 2i. 2i ධන y කණ්ඩාංකය 1j. ඒ කියන්නේ j. ඒ වගේම ඍණ OP. මොකද්ද OP? OP කියන්නේ මෙතන x කණ්ඩාංකය 3යි. වරහන් ඇතුළ දාලා ඉමු. 3i ඍණ 2j. ඍණ 2j. ඒතර මේක සුළු කරාමින් මොකද්ද? 2i ඍණ 3i මෙතන i පද තියෙන එකතු කරමු. 2i ඍණ 3i එකතු නාමින් ඍණයි. මෙතන j මෙතන ඍණ ධන 2j.
එතන ධන 3j. එතකොට දැන් PQ දෛශිකයේ හෙව්වා ඒ වගේම RS දෛශිකය හොයන්නේ මෙහෙම කරමු. OR ධන RS සමාන OS. OR ධන RS සමානයි. දැන් OR ධන RS සමාන OS. එතකොට RS මොකකට සමාන? RS සමානයි OS RS සමාන OS ඍණ OR. එතකොට දැන් මම මේක මෙතන ලියන්න RS සමානයි OS. OS මොකටද සමාන? දැන් මෙතන x කණ්ඩාංකයේ ඍණ 2යි y කණ්ඩාංකයේ 1යි. එතකොට OS දෛශිකය සමාන ඍණ 2i ධන 1j. ඒ කියන්නේ j. ඒක ලිව්වා OS ඍණ OR. ඍණ මොකද්ද OR? O මෙතන R වල කණ්ඩාංක දීලා තියෙනවා. එතකොට OR දෛශිකය සමානයි මේ වරහන් ඇතුළේ දාමු 4i මොකද x කණ්ඩාංකය 4යි. ඒ දිශාවට තියෙන x දෛශිකය 4i ඍණ 1j. ඍණ j. එතකොට දැන් මේක සුළු කරාම එනවා ඍණ 2i. දැන් මෙතන ඍණ 2i මෙතන ඍණ 4i. එතකොට කීයේ? ඒ දෙක එකතු කරාම ඍණ 6i. ඊළඟට තියෙනවා ධන j මෙතන ඍණ වැඩි කරාම මෙතන ධන වෙනවා නේ. මේක මේ ඍණ ධන j. ඒතර ධන 2j. දැන් PQ තිත RS ලියන්න ඕනේ. PQ කියන්නේ ඍණ i. අපි ඒක ඉස්සෙල්ලියම වරහන් ඇතුළේ ඍණ i ධන 3j. ඍණ i ධන 3j. තිත RS කියන්නේ ඍණ 6i. ඍණ 6i ධන 2j. එතකොට මේක සමානයි. එතකොට මේකෙදි වෙන්නේ දැන් i තියෙනේවා මෙතන i තියෙනවා මෙතන i තියෙනවා. ඒ දෙකේ තිජුන්තය විතරයි ඉතුරු වෙන්නේ. මේකෙන් දැන් මේ ඉස්සෙල්ලා මේකෙන් මේක තිජුන්තය ගත්තාම මේක බිඳුව වෙන්නේ. මේකයි තිජුන්තය ගත්තම i තිත j නේවත් බිඳුවයි. එහෙනම් j තිතයි බිඳුවයි. ඒතර අපි මේකේ තිජුන්තය ගමු. ඍණ i ඍණ 6ij. ඍණ i තිත ඍණ 6ij. ඒතර ඍණ ධන වෙනවා. ඒතර 6 i තිත i. ඒතර මේකේ තිජුන්තය මේකයි ගත්තාම බිඳුව වෙනවා. මෙතන j මේකයි ගත්තම බිඳුව වෙනවා. මේකයි බිඳුව වෙන්නේ. ඒතර මේ 3j තිත 2j. ඒ කියන්නේ 3 වරක් 2 6යි j තිත j. ඒතර මොකද්ද මේක සමාන වෙන්නේ මොකද? i තිතයි 1යි j තිත j 1යි. ඒතර 6යි. ඒතර මේකෙන්නේ 6 ධන 6. මේක සමානයි 12.